ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවේ ආරම්භය සහ වර්ධනය පිළිබඳ සාකච්ඡා කරන මේ මාතෘකාව යටතේ අද මා ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා නාගරික ක්‍රියාවලිය ආරම්භය සහ ශ්‍රී ලංකාවේ පුරාණ නාගරික මධ්‍යස්ථාන කීපයක වාස්තු විද්‍යා ලක්ෂණ කොයි ආකාරයෙන්ද ගොඩනැගෙන්නේ කියලා. ලෝකේ අපි ගත්තාම නාගරීකරණය වෙච්ච අවස්ථා පිළිබඳ අපිට හඳුනාගත හැකි තාක්ෂණික සංස්කෘතික යුග කීපයක් තියෙනවා. ඒ යුග අතර මුල්ම කාලේ කැල්කොලිතික යුගයේ එහෙම නැත්නම් තඹ තාක්ෂණය පාවිච්චි කරගත් තාක්ෂණික යුගයේදී තමයි ලෝකේ නාගරීකරණය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ යකඩ තාක්ෂණය පාවිච්චි කරගත් යුගයේදී නැවතත් මේ නාගරික ක්‍රියාවලිය තවදුරටත් වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් කැල්කොලිතික යුගය තුල ඇතිවෙන නාගරික ස්ථාන විදිහට අපිට පෙන්වන්න පුළුවන් මිසරය, මෙසොපොටේමියාව, සුමේරියාව, ඉන්දුනින්නය, ඒ එක්කම චීනයේ හොයනෝ ශිෂ්ටාචාරය. ඒ වගේ ආකාරයට මේ කැල්කොලිතික සංස්කෘතිය පදනම් කරගත් එහෙම නැත්නම් තඹ තාක්ෂණය පදනම් කරගත් සංස්කෘතීන් ලෝකේ නාගරික අවස්ථා ආරම්භ කරනවා. ඊට පස්සේ අපි දකිනවා විශේෂයෙන් යකඩ යුගයට ප්‍රවේශ වීමත් එක්කම ඉන්දියාව, ලංකාව වගේ රටවල් වලත් මේ නාගරීකරණය තුලට ප්‍රවේශ වීමේ අවස්ථාවක් අපි දකිනවා. ඊට පස්සේ අපි නාගරීකරණයේ දියුණුතම යුගයන් මධ්‍ය ඓතිහාසික යුගය තුලත්, මධ්‍ය කාලීන යුගය තුලත් ඊට පස්සේ ධර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ විවිධ රටවල් වල විවිධ තැන්වලදී සිදුවෙන ආකාරය අපට හැකි වෙනවා. නාගරීකරණ ක්‍රියාවලිය අපි පැහැදිලි කිරීම සිදු කරොත් කොහොමද ආරම්භ වෙන්නේ කියලා ක්‍රිස්තු පූර්ව 4000ට පෙර සමහර ස්ථානවල නාගරීකරණ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිනවා. සමහර ස්ථානවල ක්‍රිස්තු පූර්ව 3000 විතර වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ආරම්භක නාගරීකරණ ස්ථාන විදිහට අපිට මිසරය සහ මෙසොපොටේමියාව, එකම සුමේරියාව ආදී ශිෂ්ටාචාර ඇසුරෙන් බිහි වෙලා තියෙන නාගරික මධ්‍යස්ථාන පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ නාගරීකරණ ක්‍රියාවලිය ආරම්භ වෙන්න ලෝකේ ඕනෑම සංස්කෘතික අවධියකට කාරණා කීපයක් බලපාලා තියෙනවා. එකක් තමයි වාසභූමි පුළුල් වීම. වාසභූමි පුළුල් වීම කියලා මෙතනදී මූලික වශයෙන්ම අදහස් වෙන්නේ ජනගහනයේ වර්ධනයත් එක්ක මුලින් ග්‍රාමීය මට්ටමේ සිටි මිනිස්සු ක්‍රමානුකූලව ඒ ප්‍රදේශවල ජනාවාස පුළුල් කරනවා. මේ ජනාවාස පුළුල් කිරීමේ ක්‍රියාවලිය තුලදී විශේෂයෙන්ම අපට හඳුනාගත හැකි වෙනවා මිනිසුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපළක්. එහෙම නැත්නම් අතිරික්ත නිෂ්පාදනයක් එකතු වෙනවා. තමන් ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදනය කරන මේ ආහාර වෙන්න පුළුවන්, වෙනත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, භාණ්ඩයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අතිරික්තයක් හඳුනා ගැනීමට හැකි වෙනවා. මේ අතිරික්තය තමයි විශේෂයෙන්ම නාගරීකරණයට මඟ පාදන කාරණය වෙන්නේ. ඒකම අපි දකිනවා ඊට පස්සේ පන්ති සමාජයක් ඇති වෙලා මේ පන්ති සමාජය තුලදී විශේෂයෙන් දේශපාලන ආගමික ආර්ථික සහ සමාජීය කියන පන්ති සමාජය තුලදී යම්කිසි පාලන ක්‍රමයක බිහිවීම මේ බිහිවීමත් එක්ක මිනිස්සු විශේෂයෙන්ම තමන්ගේ කටයුතු සඳහා වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා ඒ භූමිය අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීම තුලදී විශේෂයෙන් වහල් ශ්‍රමය කියන කාරණය මූලික වශයෙන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට මිනිසුන් විසින් මිනිසුන් යොදා ගැනීම සිදු වෙනවා. මේකත් නාගරීකරණයට මූලික වශයෙන් බලපාන ලද ආරම්භක කාරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මම ඔබට පැහැදිලි කරා දේශපාලන සමාජ සහ ආර්ථික මෙන්ම ආර්ථික ආයතන බිහි වෙනවා කියන කාරණය. මේ ආයතන සැකැස්ම තුලදී ප්‍රධාන වශයෙන්ම අපිට සමාජයේ බෙදීමක්. එහෙම නැත්නම් මේ එක් කණ්ඩායම් වල වර්ධනයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ සමාජ කණ්ඩායම් වල ඇතිවීම රාජ්‍ය බිහිවීමට එක්පතකින් බලපානවා. එක්කතකින් දේශපාලන යාන්ත්‍රණය හැසිරවීමට බලපානවා. ඒ සඳහා පෙළගැස්මක් අපිට හඳුනා ගන්න හැකි වෙනවා. ඊට පස්සේ අපිට හඳුනා ගන්න හැකි වෙනවා ආර්ථික ක්‍රියාවලිය. මේ ආර්ථික ක්‍රියාවලිය තුලදී විශේෂයෙන්ම පන්ති පෙළගැස්ම කැපී පෙනෙන ලෙස අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකට නාගරීකරණ ක්‍රියාවලියට මෙන්න මේ කාරණය ආරම්භක යුගයේදී අපිට බලපාන ලබනවා. එතකොට නියොලිතික යුගය වෙනකොට රෝදය මිනිසා හොයාගෙන තිබුණා. ඒ රෝදේ බහුල භාවිතය අපි දකිනවා කැල්කොලිතික සංස්කෘතියින් තුල ආරම්භ වෙනවා. විශේෂයෙන් දුරකථන වෙළඳාම, ඒකම ප්‍රවාහනය,
මේ ආදී කටයුතු සඳහා රෝදයේ ප්‍රයෝගීතාවයත් එක්ක මේ නාගරීකරණ ක්‍රියාවලියේ ආරම්භ වීමට රෝදයේ භාවිතය අතිශයින්ම වැදගත් වෙනවා. ඊගාව කාරණේ තමයි ආකර්ශනීය භූමි තෝරා ගැනීම. මිනිස්සු ජීවත් වීම සඳහා මේ භූමිත වැදගත් වෙනවා. විශේෂයෙන්ම මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය කරන මූලික සම්පත් ටික අවශ්‍ය වෙනවා. ජලය සහ කෘෂි වගාවට අවශ්‍ය හොඳ බිම්. ඒකට මේ ආකර්ශනීය භූමි ඕන් ගංගා නිම්න ආශ්‍රයෙන් ආරම්භයේදී තෝරා ගන්නවා. ඒ නිසා තමයි ලෝකේ ආරම්භක නාගරීකරණ ස්ථාන ගංගා නිම්න වල බිහි වෙන්නේ. අපි දන්නවා යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා ආශ්‍රයෙන්, ඒකම හින්දු ගංගාව ආශ්‍රයෙන්, හොයන්හෝ ගංගාව ආශ්‍රයෙන් මේ චීනය, ඉන්දියාව සහ මිසරය, මෙසොපොතේමියා වගේ රාජ්‍යයන් මේ ගංගා නිම්න වල බිහි වෙනවා. මේ ආකර්ශනීය භූමිවලදී වැදගත් වෙන්නේ ජනාවාස ඇතිවීම සඳහා විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවනෝපාය ක්‍රමයන් වල වර්ධනය. අපි මේ නාගරීකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මුල්ම ලෝහ භාවිතය පිළිබඳ අපට මිසරය, මෙසොපොතේමියාව, සුමේරියාව ආදී ශිෂ්ටාචාර අතරින් හඳුනා ගන්න හැකියාව වෙනවා. ඒ ශිෂ්ටාචාරවල තමයි නාගරීකරණය මූලික වශයෙන්ම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අපි දකිනවා ආසියානු කලාපයට මේ නාගරීකරණ සංකල්පය දෝලණය වෙනවා. ඒ දෝලණය වීමේදී අපි ආසියානු කලාපය තුල විශේෂයෙන්ම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය අපි දකුණු ආසියානු කලාපයේ කොට නැගෙන ආකාරය දකිනවා. ඊගවට අපිට නැගෙනහිර ආසියාවෙන් අපි හඳුනා ගන්නවා හොයන්හෝ ශිෂ්ටාචාරය චීනය වගේ රටවල. ඒකට මේවා ගොඩක් වෙලාවට ක්‍රිස්තුපූර්ව 4000න් පස්සේ කාලේ තමයි මේ දකුණු ආසියාව සහ නැගෙනහිර ආසියාව යන රටවල් වල ඇති වෙන්නේ. එතකොට මේ මහා ශිෂ්ටාචාර මේ නිම්නවල බිහි වෙනකොට ගංගා නිම්නවල බිහි වෙනකොට විශේෂයෙන් ඒ සඳහා බලපාපු කාරණා පිළිබඳ අපි නාගරීකරණ ක්‍රියාවලියේදී සැලකිල්ලක් දැක්විය යුතුයි. මා මේ අවස්ථාවේදී වැඩි අවධානය යොමු කරන්නේ දකුණු ආසියානු කලාපයේ බිහි වෙලා තියෙන මේ මහා ශිෂ්ටාචාර පිළිබඳව. එතකොට මහා ශිෂ්ටාචාර දකුණු ආසියානු කලාපයේ බිහිවීම සඳහා මූලික වශයෙන්ම බලපාන කාරණය තමයි නියෝලිතික ග්‍රාමීන්. මේ නියෝලිතික ග්‍රාම සංස්කෘතිය අපි දකිනවා ආකර්ශනීය භූමි තුල ස්ථාපිත වෙනවා. ඉන්දු නිම්නයේ ගොඩනැගෙන්නා වූ ආරම්භක නාගරික මධ්‍යස්ථානය සඳහා දකුණු ආසියාවේ විශේෂයෙන්ම මේ ග්‍රාමීය ශිෂ්ටාචාරවල බලපෑම අපි හඳුනාගන්නේ වයඹදිග ඉන්දියාවේ අද අපි ඇෆ්ගනිස්තානයේ විදිහට හඳුන්වන භූමිය තුල. ඒ භූමිය තුල පුරාණයේ ස්ථානගත වෙලා තියෙන වර්තමානයේ හඳුන්වන මෙන්න මේ නම් වලින් අම්රි නාල් කුල්ලි ෂෝබ් කිලිගුල් මොහමඩ් කියලා වර්තමානයේ මෙන්න මේ නම් වලින් හඳුන්වන ගම් ආශ්‍රිතව පුරාණයේ මේ නියෝලිතික ග්‍රාම බිහි වෙලා තියෙනවා. එතකොට මේ බලුකිස්තාන් සානුව තුල ආරම්භ වන මේ ග්‍රාමීය සංස්කෘතිය පුරාවිද්‍යාඥයින් පෙන්වලා දෙන්නේ විශේෂයෙන්ම අර මම මීට පෙර කතා කරපු අතිරික්ත නිෂ්පාදන හුවමාරු කරගත් සංස්කෘතියක් දක්වා බිහිවීමට බලපානවා කියන කාරණේ. උදාහරණයක් විදිහට එක් ග්‍රාමයක සම්නිෂ්පාදනයේ වැඩි නම් ඔවුන් මේ භාණ්ඩ අතිරික්ත භාණ්ඩ වෙනත් ග්‍රාමයකට හුවමාරු කරගත්තා. අනිත් ග්‍රාමයේ මස් නිෂ්පාදනයේ වැඩි නම් ඒ අතිරික්තය අනිත් හුවමාරු භාණ්ඩයක් විදිහට මුල් ග්‍රාමයට දුන්නා. මේ ආකාරයෙන් විවිධ අතිරික්ත නිෂ්පාදන මේ ගම් හරහා හුවමාරු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මේවා එක තැනක ඒකරාශී කොට අලෙවි කිරීමේ පරමාර්ථ පෙරදරි කරගෙන විශේෂයෙන්ම මේ නාගරීකරණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එතකොට මේ ඉන්දු නිම්නය තුලදී මේ බලුකිස්තාන් සාළුවේ ආරම්භ වෙන මේ සාරවත් නිම්නවල ආරම්භ වෙන මේ ග්‍රාමීය සංස්කෘතියෙන් තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නැත්නම් හරප්පා ශිෂ්ටාචාරය එහෙම නැත්නම් මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය බිහිවීම සඳහා මූලික පදනම සැකසෙන්නේ. මේ සිටියේ මම පෙන්වලා දීලා තියෙන්නේ ඉන්දු ගංගාව සහ ඉන්දු ගංගා නිම්නයට වයඹදිග ප්‍රදේශයේ සාරවත් නිම්න ප්‍රදේශයක්. මේ නිම්න ප්‍රදේශයේ තමයි මේ නියෝලිතික ග්‍රාමීය සංස්කෘතිය එහෙම නැත්නම් අම්රි නාල් කුල්ලි ෂෝබ් කිලිගුල් මොහමඩ් කියන ඒ ග්‍රාමීය සංස්කෘතියෙන් ආරම්භ වෙන්නේ. එතකොට මෙන්න මේ නියෝලිතික ග්‍රාම තමයි මූලික වශයෙන්ම ක්‍රමානුකූලව පල්ලෙහාට ඇවිල්ලා ඉන්දු ගංගා නිම්නේ නාගරික අවස්ථාව පළතාව දක්ුණු ආසියාවේ පටන් ගන්න. එතකොට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අපි ගත්තාම ඒක ක්‍රිස්තු පූර්ව 3000 විතර පස්සේ 3000න් පස්සේ ආරම්භ වෙලා ක්‍රිස්තු පූර්ව 1750 වගේ කාලය දක්වා පැවතිච්ච බවට තමයි පුරාවිද්‍යාඥයින් කැණීම් වලින් තහවුරු කරගෙන තියෙන්නේ. එතකොට මේ ග්‍රාමීය ශිෂ්ටාචාරය
නාගරික ස්ථාන කීපයක වර්ධනය වීමක් ඉන්දු නිම්නය පුරා අපිට දැක ගන්න හම්බ වෙනවා. ඉන්න එක ස්ථානයක් තමයි මොහෙන්දජාරෝ. තවත් ස්ථානයක් තමයි හරප්පා. තවත් ස්ථානයක් තමයි කාලිබංගන්. තවත් ස්ථානයක් තමයි ලෝතාල්. ලෝතාල් කියන්නේ වරායක්. මේ මුදාසන්නේ තිබිච්ච වරායක්. එතකොට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විශේෂයෙන්ම ආරම්භ වෙලා වර්ධනය වීමේදී ඉන්දු ගංගාවේ ඉහළ නිම්නයේ සිට පහළ නිම්නයේ දක්වාම මේ ශිෂ්ටාචාර බිහිවීම අපට දැක ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ ශිෂ්ටාචාරවත් සමාජයක් තුළ මූලික වශයෙන්ම ඇතිවන වූ තත්ත්වයන් කුමක්ද කියන කාරණේ අපි මේදී හඳුනා ගන්න අවශ්‍ය වෙනවා මේ ඉන්දු නිම්නයේ මේ තත්ත්වයන් ඇතිවීම සඳහා. ශිෂ්ටාචාරයක ප්‍රධාන අංගයක් තමයි වාස්තු විද්‍යාත්මක නිර්මාණ. එහෙම නැත්නම් ස්මාරක සහ සිසු ගොඩනැගිලි. අපි ඉන්දු නිම්නයේ ඇතිවෙනා වූ මොහෙන්දජාරෝවේ, හරප්පාවේ, කලිබංගන් වල එකම ලෝතාල් කියන වරායේ විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා සුවිශේෂී වාස්තු විද්‍යාත්මක නිර්මාණ. ධාන්‍යාගාර, ඒකම පොකුණු, ඒකම තවත් විශාල ගොඩනැගිලි රාශියක්, ඒකම නාගරික මධ්‍යස්ථාන හැසිරපු විශේෂයෙන් ඇතුළු නගරය සහ පිට නගරය කියන කොටස් අපි මේ නිම්න ශිෂ්ටාචාරය තුළදී මූලික වශයෙන් හඳුනා ගන්නවා. ඒක තමයි ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණ වෙන්නේ. ඒකම මේ ශිෂ්ටාචාරයේ තවත් මූලික ලක්ෂණයක් වෙන්නේ කලා නිර්මාණ. අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ කලා නිර්මාණ මූලික වශයෙන්ම සංස්කෘතියක් එක්ක බැඳිලා පවතිනවා. ඒ සංස්කෘතියේ අනන්‍යතාවය කියාපානවා. අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඇතිවෙන මේ තත්ත්වයන් එකේ කලා නිර්මාණවල බිහිවීම පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආරම්භ වෙලා මේ ආකාරයට මේ කලා නිර්මාණ බිහි වෙලා වාස්තු විද්‍යාත්මක නිර්මාණ බිහි වෙලා නාගරික ශිෂ්ටාචාරයක් වර්ධනය වෙලා ක්‍රිස්තු පූර්ව 1750 වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ නැතිවීමේ ක්‍රියාවලිය පුරාවිද්‍යාඥයින් හඳුනාගන්නේ හරියට ධූමකේතුවක් වගේ කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3000 විතර ආරම්භ වුණා. ක්‍රිස්තු පූර්ව 1750 වෙනකොට සම්පූර්ණයෙන්ම මේ ශිෂ්ටාචාරය නැති වෙනවා. මේකට හේතු කාරණා මොනවද කියන එක පිළිබඳව පුරාවිද්‍යාඥයන් විසින් අවධානය යොමු කරලා තියෙනවා. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මේ ශිෂ්ටාචාරයේ මේ ආකාරයට ආරම්භ වේ විනාශ වීම සඳහා මූලික වශයෙන් වයඹදිග ඉන්දියාව හරහා ඉන්දු ගංගාවට ඇතුළු සංක්‍රමණික ජන කණ්ඩායම් වල ප්‍රහාරාත්මක ස්වරූපය එහෙම නැත්නම් ආක්‍රමණ බලපාන්නට ඇති කියන කාරණයක මතයක් වෙනවා. විශේෂයෙන් ඉන්දු නිම්න කැණීම් වලදී හඳුනාගෙන තියෙන මානව සිරුරු බොහොමයක් කැපුම් සලකුණු සහිතව එමත් නැත්නම් ප්‍රහාරයකින් මියගිය ආකාරයට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒකම තවත් කෙනෙක්ගේ ප්‍රධාන මතයක් වෙලා තියෙන්නේ ඉන්දු ගංගාවේ පිටාර ගැලීම දිගු කාලීනව සිදුවීමත් එක්ක මේ ශිෂ්ටාචාරය පවත්වාගෙන යාමට ගැටලු ඇති වුණා කියන කාරණය. හේතුව තමයි ස්ථාන කීපයකින් මොහෙන්දජාරෝවේ, හරප්පාවේ කැණීම් අවස්ථාවලින් හඳුනාගෙන තිනවා එකම ස්ථානයේ මේ නාගරික අවස්ථා ජලයෙන් යට වුණයින් පස්සේ නැවත වතාවක් එතනම ඉහළට ඉදි වෙන තත්ත්වයන් හඳුනාගෙන තියෙනවා. ඒ නිසා මේ ගංගාවේ ක්‍රියාකාරීත්වයත් එක්ක පිටාර ගැලීමේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ ශිෂ්ටාචාරය අතහැර දැමීමට මිනිසුන්ට සිදු වුණා කියන කාරණය තවත් මතයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොම වුණත් ආසියානු දකුණු ආසියානු කලාපේ ආරම්භ වෙන මේ පළමුවෙනි නාගරික ශිෂ්ටාචාරයේ මිනිසුන්ට කුමක්ද උනේ කියන ප්‍රශ්නයත් ඉන්න අනතුරු නැගීමට පුරා විද්‍යාඥයන් කටයුතු කරලා තියෙනවා. ඒකෙදි පැහැදිලි කරන කාර්යයක් තමයි මේ ඉන්දු නිම්නයේ සිටි මිනිස්සු ආක්‍රමණයකින් මිය ගියා නම් එහෙම නැත්නම් ආක්‍රමණික පහර දීමකින් විනාශ වුණා නම් ඉතුරු වෙච්ච කණ්ඩායම් ඉන්දියාවේ පල්ලෙහාට තල්ලු වෙලා විශේෂයෙන්ම ගංගා නිම්නයට සහ දකුණු ප්‍රදේශයට තල්ලු වී මේ නැවත නව සංස්කෘතියක් ආරම්භ කරන්න ඇතයි කියන කාරණය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉන්දිය උගතුන් පෙන්වා දෙන කාරණේ තමයි දෙවැනි නාගරික ශිෂ්ටාචාරයක් නැවතත් ඉන්දියාවේ ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙන්නේ ගංගා නිම්න ශිෂ්ටාචාරයේ විදිහට. ඒත් මේ ගංගා නදී ශිෂ්ටාචාරය ඉන්දියාවේ අපි ඉන්දු නිම්නයේ ආරම්භ වන ශිෂ්ටාචාරයට වඩා වෙනස් විදිහකටයි අපි හඳුනාගන්නේ. ඒකෙදි තාක්ෂණය විශේෂයෙන්ම වෙනස් වෙනවා. යකඩ තාක්ෂණය මේ මිනිසුන් පාවිච්චි කරනවා. ඒ යකඩ තාක්ෂණය පාවිච්චි කිරීමත් එක්කම මැටි බඳුන් නිෂ්පාදනය කිරීමේ සාංශික අවස්ථා කීපයක් ගංගා නදී නිම්නය තුල ක්‍රිස්තු පූර්ව 1200 ඉඳලා ඊට මෙහාට කාලෙ වෙනකන් හඳුනා ගන්න හම්බ වෙනවා. ඒ ගංගා නිම්නයේ හඳුනා ගන්න මේ මැටි බඳුන් ශිෂ්ටාචාර OCP
BRW, PGW සහ NBPW කියන ප්‍රධාන මැටි භාජන එකතුව ඇසුරින් ආරම්භ වීමක් විදිහට පෙන්වලා දෙනවා. එහිදී ඒ ඉන්දියාවේ ආරම්භ වෙන BRW සංස්කෘතියට සමගාමීව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ඒ සංස්කෘතිය ආරම්භ වෙච්ච බවට පුරාවිද්‍යාඥයින් පැහැදිලි කිරීමක් සිදු කරනවා. දකුණු ආසියානු කලාපයේ ලෝක තාක්ෂණය ඉන්දියාව මුල් කරගෙන මේ ආකාරයට වර්ධනය වෙනකොට විශේෂයෙන්ම ගංගා නිම්නයේ ඇතිවන මේ මැටි මෙවලම් සංස්කෘතීන් පිළිබඳ දැඩි සැලකිල්ලක් පුරාවිද්‍යාඥයින් දක්වලා තියෙනවා. ආරම්භයේදී ක්‍රිස්තු පූර්ව 1200ට පෙර ආරම්භක මැටි භාජන සංස්කෘතිය විදිහට සැලකෙන්නේ පඬු පැහැ මෙවලම් සංස්කෘතිය. අපි OCP කියලා කියන්නේ ඔක කල පොටර කියන සංස්කෘතිය. මේ සංස්කෘතිය තමයි මේ ගංගා නිම්නයේ මුල්ම ග්‍රාමීය සංස්කෘතිය යකඩ තාක්ෂණය පදනම් කරගෙන ආරම්භ කරන්නේ. ඒ සංස්කෘතියේ වර්ධනය ඊගාවට අපි දැක ගන්න හම් වෙනවා කාලරක්ත මෙවරම් මල් සංස්කෘතියත් එක්ක. BRW නැත්නම් black and red ware සංස්කෘතියත් එක්ක. ඒ තරම ඔක කල පොටරි සංස්කෘතියට වඩා දියුණු OCP සංස්කෘතියට වඩා දියුණු සංස්කෘතියක් විදිහට ගංගා නිම්නයේ ස්ථාපිත වෙනවා. මේ සංස්කෘතියේ වඩා හැඩගැසීම ඊගාවට හඳුනා ගන්න තත්ත්වය තමයි PGW painted grey ware නැත්නම් අලු පැහැ මෙවලම් සංස්කෘතිය. ක්‍රිස්තු පූර්ව 600ට පෙර මේ ගංගා නිම්නයේ ස්ථාපිත වෙනවා. එතකොට ගංගා නිම්නයේ ස්ථාපිත වෙලා ඒ තාක්ෂණය මේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා ගංගා නිම්නය තුල ජනවාසකරණය ඇති වෙනවා. මේකේ දියුණුම අවස්ථාව තමයි NBPW. එහෙම නැත්නම් Northern Black Polish Ware. උත්තර උද්දීප්ත කාලවර්ණ මෙවලම් සංස්කෘතිය ගංගා නිම්නයේ ස්ථාපිත වෙලා මහා ශිෂ්ටාචාරයක් බුද්ධ කාලය වෙනකොට අපිට හඳුනාගත හැකි වෙන්නේ. එතකොට ඉන්දියාවේ බුද්ධ කාලය වෙනකොට තිබිච්ච විවිධ නගර උජ්ජේන් හස්තිනාපුර මේ වගේ නගර පදනම් කරලා තියෙන්නේ මෙන්න මේ කියනා වූ මැටි භාණ්ඩ සංස්කෘතියත් එක්ක. ඒකට මේ සංස්කෘතියත් එක්ක යකඩ තාක්ෂණය මුසු වෙලා තමයි මේ සංස්කෘතිය ගංගා නිම්නයේ ආරම්භ වෙන්නේ. ගංගා නිම්න සංස්කෘතිය අපට අතිශයින් වැදගත් කියලා මම පැහැදිලි කරා. හේතුව තමයි BRW නැත්නම් black and red ware සංස්කෘතිය ඒට සමගාමී ලෙස ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී තිබීම. එතකොට මේ සංස්කෘතීන් දෙක මේ දෙරට ස්ථාපිත වීම සඳහා යම් සමානතාවයක් තිබුණාද? එහෙම නැත්නම් මේ දෙපැත්තේ හිටපු මිනිස්සු මේ සංස්කෘතීන් ආරම්භ කරාද කියන කාරණය පිළිබඳවත් පුරාවිද්‍යාඥයින් දැඩි මත පළ කරන කොහොම වුණත් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි ගංගා නිම්න ශිෂ්ටාචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ නාගරිකරණ කටයුත්ත අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වුණා කියන කාරණේ. ගංගා නිම්නයේ ආරම්භ වන OCP සංස්කෘතිය ක්‍රිස්තු පූර්ව 1200න් පස්සේ ක්‍රිස්තු පූර්ව 1000 වෙනකොට BRW ක්‍රිස්තු පූර්ව 600ට කලින් PGW සහ ක්‍රිස්තු පූර්ව 5 වගේ සියවස් කාලය වෙනකොට NBPW කියන සංස්කෘතීන් ස්ථාපිත වෙලා විකාශනය වීම අපිට හඳුනා ගන්න පුළුවන්. දැනට පුරාවිද්‍යා පර්යේෂණවලදී පැහැදිලි කරලා තියෙනවා විශේෂයෙන් උත්තර උද්දීප්ත කාලවර්ණ මෙවලම්. එහෙම නැත්නම් painted grey ware සංස්කෘතිය ඉන්දියාවේ ගංගා නිම්නයේ ඉඳලා කොයි ආකාරයටද ඒක පාලනට ගමන් කරේ කියන කාරණය. ඔබට මේ සිතිය මේ දක්වලා තියෙන අංක වලින් පැහැදිලි වෙනවා මේ ගංගා නිම්නයේ තුල ස්ථාපිත වෙන NBPW සංස්කෘතිය. එහෙම නැත්නම් painted grey ware සංස්කෘතිය ක්‍රමානුකූලව දකුණු ඉන්දියාව දක්වා දකුණු ඉන්දියාවේ දකින්න හම්බෙන ගංගා නිම්න දක්වා තල්ලු වෙලා ශ්‍රී ලංකාව තුළටත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක නාගරීකරණයක සුවිශේෂී ක්‍රියාවලියක් ලෙස හුවමාරුව පදනම් කරගත් ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වෙන්න ඇති කියලා අපිට පෙන්වලා දෙන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ සංස්කෘතිය තුලදී ඇතිවෙනා වූ සුවිශේෂීම මැටිබඳුන් විශේෂයක් තමයි රුලෙටඩ්. රුලෙටඩ් බඳුන් කියලා අපි කියන්නේ painted grey ware සංස්කෘතිය NBP සංස්කෘතිය තුල නිෂ්පාදනය වෙන සුවිශේෂ මැටි භාජන විශේෂයක්. මේ මැටි භාජන විශේෂය ලංකාව දක්වාම ඉන්දියාව සිට ඇවිල්ලා තියෙනවා. ඒක නිෂ්පාදන අයිතිය තියෙන ගංගා නිම්න නිවැසියන්ට. ඒකට ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩය ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලින් තිසමහාරාමයේ දක්වාම හම්බ වීම තුළ ඉතාමත්ම වැදගත් සාධකයක් අපේ නාගරිකරණය වශයෙන් කියලා දෙන්න හැකියාව තියෙනවා. නාගරිකරණ ක්‍රියාවලිය පිළිබඳ විවිධ මතවාද කොහොමද මේ නාගරිකරණ ක්‍රියාවලිය සිදු වුනේ කියලා මතවාද 1950 දශකයේ ලෝකේ ආරම්භ වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා මූලිකත්වය දක්වන 20 වන සියවසේ බිහි වූ ඉතා කීර්තිමත්ම පුරාවිද්‍යාඥයා විදිහට සැලකෙන ගෝඩන් චයිල්ඩ්ගේ මතය
නාගරිකරණය සම්බන්ධයෙන් ආරම්භයේදී බොහොම වැදගත් වුණා. ඔහු පෙන්වා දෙන ආකාරයට නාගරිකරණ ක්‍රියාවලියක් සඳහා කරුණු 10ක් සම්පූර්ණ වීමට අවශ්‍ය වෙනවා. එකක් තමයි ජනරේඛනයේ ප්‍රසාරණය. ජනගහනය ඇති වෙලා ගාමීය මට්ටමින් ඒ ජනගහනය වර්ධනය වෙලා ඊට පස්සේ නැවත අලුත් ගම් සකස් කරගෙන ගිහිල්ලා මේ ජනගහනය වැඩි වීම එහෙම නැත්නම් ව්‍යාප්ත වීම ගම් නව ගම් ඇතිවීම නාගරිකරණයට බලපානවා කියන කාරණය උ පෙන්වලා දුන්නා. ගව කාරණේ තමයි මූලධනයේ මධ්‍යගත වීම. දැන් මේ ජනරේඛනයේ ප්‍රසාරණයත් එක්ක ඇතිවන්නා වූ ග්‍රාමීය සංස්කෘතියන් තුල විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී අතිරික්තයක් නිෂ්පාදනය වෙනවා. ඒවා අලෙවි කරගන්නවා. ඊට පස්සේ ධනෙ රැස් වෙනවා. ඒ ධනෙ එක තැනකට මධ්‍යගත වීම අවශ්‍ය වෙනවා. ඒ මධ්‍යගත වීමේ ස්ථානයේ විදිහට නගරය වැදගත් වුණා කියන කාරණය ඔහු පෙන්වලා දෙනවා. ඊගවට තවත් කාරණයක් තමයි ස්මාරක හා සිසු ගොඩනැගිලි වීම. බිහිවීම. නාගරිකරණ ක්‍රියාවලියකදී අනිවාර්යයෙන්ම ස්මාරක එහෙම නැත්නම් ගොඩනැගිලි බිහිවීම කැපී පෙනෙන ලෙස කේන්ද්‍රගත වී නිර්මාණය වීමක් අපිට හඳුනාගත හැකි වෙනවා. ඒ తත්වය නාගරික ක්‍රියාවලියකදී වැදගත් වෙනවා. ඊගව කාරණේ තමයි දුරකථන වෙළඳාම. මේ දුරකථන වෙළඳාමේදී දේශීය සහ විදේශීය වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. රට අභ්‍යන්තරය තුල පර්යන්ත ප්‍රදේශ දක්වා සිදුවන වෙළඳාමත් ඊට පස්සේ රටින් රටකට වෙන වෙළඳාමත් නාගරිකරණ ක්‍රියාවලියකදී මූලික වශයෙන් හඳුනා ගැනීමට හැකියාව තියෙනවා කියන කාරණේ චයිල්ඩ් ඩේ පැහැදිලි කරනවා. ඊගවට චයිල්ඩ් ඩේ පෙන්වලා දෙන කාරණේ තමයි ලේඛනය ආරම්භීම. විශේෂයෙන්ම නගරයක් නිර්මාණය වීමත් එක්කම අදහස් හුමාරු කර ගැනීමේ ක්‍රියාවලිය අවශ්‍ය වෙනවා. ඒකට භාෂාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ලේඛනය ආරම්භීම අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට නාගරික ක්‍රියාවලියකදී ලේඛනය ප්‍රධාන විදිහටම තේමාවක් බවට පත් වෙන බවට චයිල්ඩ් ඩේ පෙන්වලා දෙනවා. මීට පස්සේ වැදගත් වෙන කාරණය තමයි විද්‍යාවන් බිහිවීම. මේ විද්‍යාවන් තුලින් විවිධ මත එකම නව දැනුම සමාජයට සම්ප්‍රේෂණය වෙනවා. නව සොයා ගැනීම ඇති වෙනවා. නව නිර්මාණ බිහි වෙනවා. මේ නව නිර්මාණ බිහිවීමේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ නගරය. එතකොට මේ නගරය තුල මේ විද්‍යාවන් බිහි වෙලා ඒක අවශ්‍ය කරන දැනුම සම්පාදනය වීම තුලදී මේ නාගරික ක්‍රියාවලිය ආරම්භයට රුකුලක් වෙනවා කියලා චයිල්ඩ් ඩේ පැහැදිලි කරනවා. ඊට ප්‍රධානම කාරණයක් තමයි පන්ති සමාජයක්. පන්ති සමාජයක් කියලා කියන්නේ මෙතනදී වාණිජ කටයුතු, රාජ්‍ය හසුරුවන, ආගමික කටයුතු හසුරුවන ඒකම සමාජයේ යම් ආකාරයකට කුල ධාරාවලියක් පදනම් කරගෙන බිහි වෙන්නා වූ පන්ති ක්‍රමයක්. සමාජය තුල ඇතිවීම නාගරිකරණයට පෙර නිමිත්තක් විදිහට උපෙන්නලා දෙනවා. විශේෂයෙන්ම පන්ති සමාජයක් ඇතිවීම තුලදීම පාලක පක්ෂය බිහිවීම සමග ඔව් එකතු වෙන තැන නාගරිකරණ ක්‍රියාවලියට දායකත්වය දක්වන බව චයිල්ඩ් ඩේ පැහැදිලි කරනවා. ඊගව කාරණේ තමයි විශේෂ ශිල්ප ශ්‍රේණි බිහිවීම. අපි දන්නවා ග්‍රාමීය මට්ටමින් ඇතිවෙනා වූ විවිධ නිෂ්පාදන ක්‍රියාවලියේදී යම් ශිල්ප කටයුතු එළියට එනවා. ඒ අතර ලෝහකරුවන් වෙන්න පුළුවන්, මැටි භාජන ශිල්පීන් වෙන්න පුළුවන්, වෙනත් දල කැටයම් කරුවන් වෙන්න පුළුවන්, වෙනත් කාර්මිකයන් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ විවිධ ශිල්ප මේ සමාජය තුළ ඇති වෙනවා. ඒ උන් කරන ඒ නිෂ්පාදන ඉන්පසුව එක තැනකට ඇවිල්ලා ඒවා අලෙවි වෙනවා. ඒවා ප්‍රයෝගිතාවයත් එක්ක මිනිසුන්ගේ අවශ්‍යතාවයන් එක්ක ඉල්ලුමට අවශ්‍ය සැපයුම තුලින් මේ කාරණේ පුළුල් වෙනවා. ඒ නිසා මේ ශිල්ප ශ්‍රේණිවල බිහිවීම නාගරිකරණ ක්‍රියාවලියට මඟ පාදන බව චයිල්ඩ් ඩේ පෙන්වලා දෙනවා. ඊට පස්සේ ਉਹ පැහැදිලි කරන කාරණේ තමයි බහුසම්පත් යැපුම් රටාව. නැත්නම් බහුසම්පත් පරිහරණය. විශේෂයෙන් ස්වභාවික පරිසරය තුළ තියෙන ස්වභාවික සම්පත් මේක අවශ්‍යතාවයන් මත මානව අවශ්‍යතාවයන් මත බහුල ලෙස යොදා ගැනීම. උදාහරණයක් විදිහට ඛනිජ සම්පත් වෙන්න පුළුවන්. ලෝහ සම්පත් වෙන්න පුළුවන්. වෙනත් විශේෂ සම්පතක් අපිට වෙන්න පුළුවන්. අවශ්‍ය කරන මිනිසුන්ට. මෙන්න මේ පරිසරයේ තියෙන සියලුම සම්පත් ශාක වෙන්න පුළුවන්, පස වෙන්න පුළුවන්. මේ සියල්ලම පරිහරණය තුලින් විශේෂයෙන් මිනිසු තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹීම තුල ඒ සම්පත් වලට ඇතිවන ඉල්ලුම තුලින් ඒක නාගරිකරණ ක්‍රියාවලියකට මඟ පාදනවා කියන කාරණය ඔව් පෙන්වලා දෙනවා. ඊගාවට තවත් වැදගත් කාරණයක් තමයි කලාවන් බිහිවීම. විශේෂයෙන් නිෂ්පාදන ක්‍රියාවලියේ පස්සේ ඇතිවෙනා වූ කාලය තුන මිනිසුන්ගේ චින්තනයේ ඇතිවන විපර්යාසයත් එක්ක ඒ නිදහස් කාලය තුල නිර්මාණය වල කලා නිර්මාණ මේ නාගරික ක්‍රියාවලියට මූලික වශයෙන් මඟ පාදන බවට චයිල්ඩ් ඩේ පෙන්වනවා. මෙන්න මේ ආකාරයේ කරුණු 10ක් නාගරිකරණ ක්‍රියාවලියක්
ඇතිවීම සඳහා නාගරිකරණය ඇතිවීම සඳහා බලපාන බව Golden Child Day 1950 දශකයේදී පෙන්වලා දීලා තියෙනවා. Child Day පෙන්වලා දීපු මේ මතවාදයට යම් අභියෝගයක් පස්සේ කාලේ පුරාවිද්‍යාඥයින් විසින් ඇති කරලා තියෙනවා. Child Day පෙන්වලා දීලා තියෙන මතවාද ඊටාම පැරණි ශිෂ්ටාචාර බිහිවීමට යම් ආකාරයකට බලපෑවත් පසුකාලීනව බිහිවන ශිෂ්ටාචාර සඳහා ඒක ආදර්ශ කරගන්න බෑ කියලා. ඒ නිසා ඒ කාරණය පිළිබඳ විවිධ මත රාශියක් ආවත් මේ Child Day ඉදිරිපත් කරපු මූලික මතවාදය පුරාවිද්‍යාඥයින් විසින් වර්තමානයේ වෙනකොට පිටත් ඊටමත් මේක විශේෂයෙන්ම ඇගීමකට ලක් කරනවා. මම දැන් ඔබට පැහැදිලි කරේ මේ නාගරීකරණ ක්‍රියාවලිය දකුණු ආසියානු කලාපය තුළ ඇතිවීම සහ නාගරීකරණ ක්‍රියාවලියට පසුබිම් වෙන්නා වූ කාරණා මොනවද කියන එක පිළිබඳව. මෙතන සිට මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳව. ශ්‍රී ලංකාවේ භූගෝලීය බෙදීම් ගත්තහම අපිට මේ ලංකාවේ පිහිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉන්දියාවේ දකුණු කොටසේ තවත් දකුණට වෙන්න විශේෂයෙන්ම දූපතක් ආකාරයට නිර්මාණය වෙලා තියෙන ශ්‍රී ලංකාව භූගෝලීය බෙදීම් අනුව වියලි කලාපය, තෙත් කලාපය, මධ්‍ය කඳුකරය සහ අන්තර් කලාපය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වියලි කලාපය කියලා මෙහිදී මූලික වශයෙන්ම අපි සලකන්නේ උතුරු මැද, නැගෙනහිර සහ අග්නිදිග පළාත්. තෙත් කලාපය කියලා අපි සලකන්නේ බටහිර සහ දකුණු පළාත්. මධ්‍ය කඳුකරය කියලා මධ්‍යම පළාත, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශය ඇතුළත් ප්‍රදේශය. අන්තර් කලාපය විදිහට වයඹ පළාත, විශේෂයෙන් කුරුණෑගල, දඹදෙණිය, යාපහුව, දඹුල්ල මේ දක්වා එන ප්‍රදේශ අපට අන්තර් කලාප විදිහට හඳුන්වන්න පුළුවන්. අපි සිතියමකින් ගත්තොත් මේ භූගෝලීය බෙදීම් දේශගුණික සහ පාරිසරික මට්ටමින් ඇති වෙලා තියෙන තත්ත්වයක් විදිහට තමයි පෙන්වලා දෙන්නත් පුළුවන් වෙන්නේ. මේ සිතියමෙන් ඉතා පැහැදිලි වෙනවා තෙත් කලාපය, ඊට පස්සේ ශුෂ්ක කලාපය, ඒකම වියලි කලාපය, මධ්‍ය කඳුකරය සහ අන්තර් මධ්‍යම පළාත විදිහට කොයි විදිහට කලාප විදිහට මේ කලාප බෙදනවාද කියන කාරණය. අපි පුරාණයේ මේ භූගෝලීය බෙදීම් අනුව ගත්තාම මේ පුරාණ භූගෝලීය බෙදීම් එක රාජධානි නිර්මාණය වීමකුත් හඳුනා ගන්නවා. රජරට රාජධානි එහෙම නැත්නම් වියලි කලාපයේ ඇතිවන මේ රාජධානිය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා ලංකාවේ ප්‍රධානම රාජධානිය හා ඉන්පසු 12 වන සියවසෙන් පසු පොළොන්නරු රාජධානිය ඇතිවීම දක්වා කාලය අපිට පෙන්වලා දෙන්න පුළුවන් රජරට රාජධානිය කියලා. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ පණ්ඩුකාභය රජුරුව මහාවංශිකයන් වන ආකාරයට අනුරාධපුර නගරය ආරම්භ කරයින් පස්සේ විජයබාහු රජුරුව පොළොන්නරුවේ ආරම්භ කරන නගරය බිඳවැටීම දක්වා වූ ඒ රාජධානියේ ව්‍යාප්ත වීම රජරට රාජධානිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ රුහුණු රට විදිහට අපි හඳුන්වන්නේ රජරට රාජධානියේ විනාශ වූ අවස්ථාවල පාලකයන් සැඟවී සිටීමට තෝරාගත් ප්‍රදේශය රුහුණු රට. එහෙම නැත්නම් රුහුණ විදිහට අපි හඳුන්වනවා. මායා රට විදිහට සැලකුවේ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ අය රාජධානි පදනම් කරගෙන දීගෙන රාජධානි. ඊගාවට මලේ රට විදිහට සැලකුවේ ගම්පොළ මහනුවර කේන්ද්‍රගත කරගෙන මේ මධ්‍ය කඳුකරේ ක්‍රිස්තු වර්ෂ 14 සියවස 16 වෙනි සියවස කාලයේදී ආරම්භ වෙන රාජධානිය පෙන්වලා දෙන්න පුළුවන් වෙන. ඒ පැරණි රාජධානීන් වල පිහිටීම මෙතනදී මූලික වශයෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. රජරට රාජධානිය කියලා අපි කියන්නේ විශේෂයෙන්ම මධ්‍ය කඳුකරෙන් උතුරු බෑව මේ සීගිරි නිම්නයෙන් යට කොටස තුල, තමුල්ලෙන් යට කොටස තුල යාපනයේ දක්වාම තියෙන ප්‍රදේශය රජරට රාජධානිය විදිහට අනිත් පැත්තෙන් අපිට ත්‍රිකුණාමලය දක්වා, පොළොන්නරුව දක්වා ඒ ප්‍රදේශ ව්‍යාප්ත වන හඳුන්වන්න පුළුවන්. ඒතර මේ රජරට රාජධානිය කියන ප්‍රදේශය අපිට ගත්තාම ඉතා පැහැදිලි වෙන කාරණයක් තමයි ප්‍රධාන වරායන් කීපයක්ම මේ රාජධානියට අයත් වෙලා තියෙනවා. අපි දකිනවා නැගෙනහිර පැත්තෙන් ගෝකර්ණතිත්ත, ත්‍රිකුණාමල වරාය. ඊට පස්සේ අපි යාපනයෙන් දකිනවා ජම්බුකෝල පට්ටන. එහෙම නැත්නම් උතුරු තොට. ඊට පස්සේ අපි දකිනවා වයඹ පැත්තේ මාන් තොට. එහෙම නැත්නම් මන්නාරම වරාය. එතකොට මේ ප්‍රධාන වරායන් කීපයම
ලංකාවේ තියෙන ප්‍රධානම පැරණි වරායන් කීපයක් රජරට රාජධානියට අයත් කරලා තියෙනවා. ඊගවට අපි රුහුණු රට අපි ගත්තාම රුහුණු රටට ප්‍රධාන වශයෙන්ම දකුණු පළාත තමයි අයිති වෙන්නේ. කළුගඟ නිම්නයේ දක්වාම අයිති වෙනවා. ඒ රුහුණු රට රාජධානියටත් ප්‍රධාන වරායන් කීපයක බලපෑම තියෙනවා. එකක් තමයි කාලතිත්ත. එහෙම නැත්නම් මේ කල්යාණ කැලණි කළුගඟ. ඊගාවට භීමතිත්ත. භීමතිත්ත මුල් කරගෙන ආරම්භ වෙච්ච භීමතිත්ත කියලා කියන්නේ විශේෂයෙන් බෙන්තර ගඟ මුල් කරගෙන ඇති වෙලා තියෙන ඒ ප්‍රදේශය. ඒ අතරින් ඊගාවට ගිම්හාන තිත්ත ගින්ගඟ ආශ්‍රය කරගෙන පිහිටලා තියෙන ගිම්හාන තිත්ත ප්‍රදේශයේ ඇති වෙලා තියෙන වරාය. ඊට පස්සේ දකුණු පළාතේ තියෙන ගෝකර්ණ ගෝඨපබ්බත වරාය කියන වරායන් ප්‍රධාන විදියටම මේ වරාය ස්ථාන එහෙම නැත්නම් මේ ස්ථාන වලට ගංගා සම්බන්ධ වෙලා ගම්මුවට සම්බන්ධ වෙන ස්ථාන වැදගත් වෙනවා. ඒ රුහුණු රටේ රාජධානිය පිළිබඳව අපි කතා කරනකොට. ඒකට රුහුණු රටේ ප්‍රධාන රාජධානිය බවට පත් වෙන්නේ මාගම. රජරට ප්‍රධාන රාජධානිය බවට පත් වෙන්නේ අනුරාධපුරය. ඊට පස්සේ පොළොන්නරුව. අනිත් රාජධානී අපිට පැරණි යුගයේදී මේ විදිහට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඉන්පස්සේ අපි මායා රට විදිහට සැලකන්නේ වායඹ පළාත. විශේෂයෙන් මේකේ අපිට වරායක් විදිහට ගන්න හැකියාව තියෙන්නේ සලාව් තොට්ට. එහෙම නැත්නම් හලාවත වරාය. මේ හරාවත වරායත් එක්ක ඇති වෙන තත්ත්වයන් සහ පස්සේ කාලේ කොළඹ වරායත් එක්ක ඇති වෙන තත්ත්වයන් එක්ක ඒ බිහි වෙන රාජධානි විදිහට අපිට යාපහුව පඬුවස් නුවර එක්කම දඹදෙනිය වගේ රාජධානි පෙන්වලා දෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා මලය රට. මලය රට ප්‍රධාන වශයෙන්ම ගම්පොළ සහ මානුවර කේන්ද්‍ර කරගැනීමෙන් පස්සේ කාලේ අවසන් රාජධානි ටික බිහි වෙනවා. ඒකට මෙන්න මේ භූගෝලීය බෙදීම් එක්ක බිහි වෙලා තියෙන මේ රාජධානි වලට එක් ආකාරයකින් ප්‍රධාන විදියට රට වටේ තියෙන වරායන් වල පිහිටීම් වැදගත් වෙලා තියෙනවා. ඒකම අපිට අනිත් අතින් වැදගත් වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල තියෙන භූභෞතික පිහිටීම. මේ නිසා තමයි රාජධානි මේ ස්ථානවල ස්ථාපිත වෙන්නේ. මම ඔබට පැහැදිලි කරා මේ දේශනය තුලදී කොහොමද නාගරිකරණ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ? ඒ ආරම්භ වෙලා ඒක විකාශනය වෙන්නේ කොහොමද? ඊපස්සේ දකුණු ආසියානු කලාපයේ ආරම්භක නාගරික ස්ථාන මොනවද? ඒවා ආරම්භ වීමට බලපාලා තියෙන පදනම මොකද්ද? නාගරීකරණයක් ආරම්භ වීමට පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් කරලා තියෙන මතවාද මොනවද? ඒකම ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලියට ආරම්භය වීම කොයි ආකාරයෙන් සිදුවනවද කියන කාරණයට පෙර විශේෂයෙන් භූගෝලීය බෙදීම් එක්ක අපේ තරණි රාජධානි කොයි විදිහටද පිළිලා තිබුණේ කියන කාරණය මේ දේශනය තුළදී මම ඔබට සාකච්ඡා කරලා තියෙනවා.